මොන මම නිමේෂ් විජේසූරිය මම වින්ද්‍යා මාර්ගයේ සුපුරුදු පරිදි අදත් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. පාස්කු ප්‍රහාරයට ඍජුව හෝ වක්‍රව සම්බන්ධ සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කරනපා. අමාත්‍ය සරත් වීරසේකරගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්. එසේම සහරන්ගේ ජාලයට අමතරව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන වෙනත් අන්තවාදී සංවිධාන හඳුනාගෙන එහි ප්‍රධාන සමාජිකයින් අත්අඩංගුවට ගැනීමට ත්‍රස්ත මර්දන සහ බුද්ධ්‍යංශය කටයුතු කර තිබෙනවා. තරුණයෙකු පැහැර ගැනීමේ නඩුවට නොපැමිණි හිරුනිකාට මහාධිකරණයෙන් වරෙන්තු. වතුකම්කරු දෛනික වැටුප රුපියල් 1000ක් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කරේ. ඝාතනයට ලක් වූ දිලිනිගේ මුද්‍රා තැබූ දේහය කුරුවිට නිවසට. පාස්කු ඉරදින ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුතු කිසිවෙකුටත් නීතියෙන් ගැලවී සිටීමට ඉඩ නොතබන බව අමාත්‍ය සරත් වීරසේකර මහතා අවධාරණය කරනවා. එය අද පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ අතර පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළ ජනපති කොමිසම් වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් අද පැවැත්වෙනවා. පාස්කු ප්‍රහාරයට අදාළව මේ දක්වා මෙරටදී පුද්ගලයන් 676 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 200 දෙනෙකු බන්ධනාගාරගත කර 66 දෙනෙකු රඳවා තබාගෙන විමර්ශන කටයුතු කරනවා. මේ රජයේ බලයට පසුව පාස්කු ප්‍රහාරයට ඍජුව සහ වක්‍රව සම්බන්ධ වූ පුද්ගලයන් 99 දෙනෙකු ශ්‍රී ලංකාව තුළදීද විදේශයන්හි රැඳී සිටි මෙරට පුද්ගලයන් 35 දෙනෙකු අත්අඩංගුවට ගෙන විමර්ශනය කළා. විදේශ බුද්ධියන්ත සමග සම්බන්ධීකරණය වෙමින් රාජ්‍ය බුද්ධි සේවා මගින් විදේශ රටවල් 5කින් ප්‍රහාරය සම්බන්ධ අත්අඩංගුවටගත් සැකකරුවන් 54 දෙනාගෙන් 50ක් මේ වන විට ලංකාවට ගෙන්වා තිබෙනවා. ඉතිරි 4 දෙනා එරට නඩු කටයුතු අවසන් වූ වහාම ගෙන්වනවා. මෙම පුද්ගලයන් එම රටවල අන්තවාදීය පෝෂණය කරමින් අන්තවාදී ප්‍රචාරණ රැස්වීම සඳහා මෙරටට මුදල් එවා තිබෙනවා. 2015 වර්ෂයේදී ලාංකික සමාගමක් මගින් චීනයෙන් කඩු 1440ක් මෙරටට ආනයන කරලා තියෙනවා. 2018 වසරේදී දෙමටකොඩ ඊබ්‍රාහිම් සහෝදරයන්ගේ මෙහෙයුම් මත ඊට සමාගමෙන් විවිධ කඩවලට විකුණා ඉතුරු කඩු 300ක් මිලදීගෙන තිබෙනවා. එම කඩු කොම්පඤ්ඤි විදිය කාත්තන්කුඩි සහ බේරුවල පුද්ගලයන්ට ලබා දී තිබෙනවා. එසේම මීගමුව කුරුණෑගල ප්‍රදේශවල කම්හල් වලින් කඩු 27ක් සකස් කරගෙන තියෙනවා. එසේම සහරන්ගේ ජාලයට අමතරව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන වෙනත් අන්තවාදී සංවිධාන හඳුනාගෙන එහි ප්‍රධාන සමාජිකයින් අත්අඩංගුවට ගැනීමට ත්‍රස්ත මර්දන සහ බුද්ධ්‍යංශය කටයුතු කර තිබෙනවා. 2018 සිට සහරන්ගේ සියලු කටයුතු සඳහා අවශ්‍ය මුදල්, වාහන, පහසුකම් සියල්ල දී ඇත්තේ දෙමටකොඩ ඊබ්‍රාහිම් සහෝදරයන් වන ඉන්ෂාෆ් සහ ඉල්හාම්ය. ඔවුන් 2018 එම සිට පාස්කු ප්‍රහාරය දක්වා ලක්ෂ 500කට ආසන්න මුදලක් සිය ව්‍යාපාර වලින් ලබා දී තියෙනවා. මෙහිදී වසර ගණනාවක් කටාර් රාජ්‍යයේ සිටි මොහමඩ් ඊබ්‍රාහිම් මොහමඩ් නෞෆර් ඉතාම වැදගත්. මෙම නෞෆර් නැමැත්තා සහරාන් සමග සම්බන්ධ වෙමින් ප්‍රහාරය දක්වා ඔහුව මතවාදීව මෙහෙවා ඇති බවට දැනට ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ටාශයෙන් සිදු කරන විමර්ශන වලදී පැහැදිලි වෙනවා. එයින් මෙම ප්‍රහාරයේ පිටපත සිටි ප්‍රධානතම මූලධර්මවාදියා මෙන්ම සහරාන්ව මෙම ප්‍රචණ්ඩකාරීත්වයට යොමු කළ ප්‍රධානතම පුද්ගලයෙකු ලෙස නෞෆර් හඳුනාගෙන තියෙනවා. මෙලෙස සහරාන් මතවාදීව නෞෆර් යටතේ පෝෂණය වීමේදී මාලදිවයින් ජාතික ආගමික ත්‍රස්තවාදීන් 4 දෙනෙකු සහරාන් වෙත සම්බන්ධ කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඕස්ට්‍රේලියානු පුරවැසියන් 2 දෙනෙකු වන ලුක්මාල් තාලිබ් සහ ඔහුගේ පුත් ලුක්මාන් තාලිබ් අහමඩ් කටයුතු කර ඇති බවටද සොයාගෙන තියෙනවා. තවද පාස්කු ප්‍රහාරකින් සහ මාලදිවයින් ත්‍රස්ත සමාජිකයින් 4 දෙනා 2016 සිට ප්‍රහාරය දක්වා අවස්ථා ගණනකදී මෙරට පැමිණ මරණයට පත්ව ඇති හා මේ වෙනුවට අත්අඩංගුවට පසු වන අන්තවාදීන් හමු වී ඇති බවද එම සම්බන්ධීකරණ කටයුතු ලුක්මාල් තාලිබ් අහමඩ් මෙරටට පැමිණ සිදු කර ඇති බවටද ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ටාසේ සහ රාජ්‍ය බුද්ධි සේවාව හඳුනාගෙන තියෙනවා. මෙම ඕස්ට්‍රේලියානු පුරවැසි පියා වන ලුක්මාල් තාලිබ් කටාර් රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන ඇති බවටද එරට බුද්ධ්‍යංශය වාර්තා කර තිබෙනවා. එසේනම් පාස්කු ප්‍රහාරයට අවශ්‍ය පසුබිම සැකසී ඇත්තේ ඒ ලෙසටයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවටගෙන අධිකරණයේ හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද පෙරවරුවේ පොලිසියට නියෝග කළා. ඒ ඇයට විරුද්ධව චෝදනා නැගී ඇති නඩුවක විත්තිකාරිය ලෙස අධිකරණයේ හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්
2017 වසරේදී දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණියෙකු පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසකට චෝදනා එල්ල වී තිබෙනවා. ඊට අදාළ නඩුව අද නැවත කැඳ වූ අතර ඊට පෙනී සිටීම සඳහා හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැමිණ සිටියේ නැහැ. ඒ අනුවයි විත්තිකාරිය අත්අඩංගුවටගෙන වහා අධිකරණය හමුවට පමුණුවන ලෙස කොළඹ මහාධිකරණය අද පොලිසියට නියෝග කළේ. සිද්ධියට අදාළ නඩුව ලබන ජූනි 17 වනදා යලි කැඳවීමට නියමිතයි. අපවත් වී වදාළ කාව්‍ය විශාරද පූජ්‍ය පන්නල ඥානාලෝක ස්වාමින් වහන්සේගේ ශ්‍රී දේහය මේ වන විට මහජන ගෞරවය සඳහා ශ්‍රී නවලෝක විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා. ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය හෙට දිනේදී පැවැත්වීමට නියමිතයි. අසරණ සාතුන් හාට අමාදහර යුගාසන කවිබණ දේශනාවෙන් දයම හඳුනාගත් කාව්‍ය විශාරද ශාස්ත්‍රපති පූජ්‍යපාද පන්නල ඥානාලෝක ස්වාමීන් වහන්සේ හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගිය මාර්තු 8 වෙනිදා අපවත් වුණේ උතුරු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අවස්ථාවේදී සේදවත්ත ශ්‍රී නවලෝක විහාරාධිපතිව වැඩවිසූ උන්වහන්සේ ශාසනය වෙනුවෙන් ඉමහත් වූ සේවයක් කළ තෙරණුන් වහන්සේ නමක් වනවා. මීට වසර 14කට පෙර ස්වර්ණවාහිනී පෝදා අමාදහර යුගාසන කාව්‍යමය ධර්ම දේශනාව ආරම්භ කළ දිනයේ පටන් පසුගිය නවම් පොහොය දිනය දක්වාම උන්වහන්සේ නොකඩවාම කාව්‍යමය ධර්ම දේශනාව වෙනුවෙන් වැඩම කරනු ලැබුවා. පූජ්‍ය පන්නල ඥානාලෝක ස්වාමීන් වහන්සේ කා අතරත් ප්‍රචලිතව සිටියේ කවිබණ හාමුදුරුවෝ නමින්. අල්ලමුව දුරලන්න දුසීරිත්න බොහෝමත අපවත් වී වදාළ පූජ්‍ය පන්නල ඥානාලෝක ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය මේ වන විට උන්වහන්සේ විහාරාධිපතිව වැඩවිසු ශ්‍රී නවලෝක විහාරයේ තැන්පත් කර තිබෙනවා. උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය හෙට සවස පෑලියගොඩ නවලෝක ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. සියලු දනන් වෙත බුදුබණ කවිබණෙන් දේශනා කළ වදාළ පූජ්‍ය පන්නල ඥානාලෝක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට නිර්වාණය සාක්ෂාත් වේවා. මාතර නගරය වාණිජ හා සංචාරක නගරයක් ලෙස දියුණු කරමින් මාතර පරිපාලන ක්ෂේත්‍රයට අදාළ කටයුතු කොටවිල ප්‍රදේශයට ගෙන යාමේ කටයුතු කඩිනම් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතිවල පවතින ගැටලු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මාතර නවනගරය අකුරැස්ස දෙවිනුවර දික්වැල්ල කඹුරුපිටිය කිරින්ද පුහුල්වැල්ල තිහගොඩ සහ වැලිගම යන නගරවල නාගරික සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතිවල පවතින ගැටලු සම්බන්ධයෙන් ඊයේ සාකච්ඡාවක් පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී මාතර නගරය වාණිජ හා සංචාරක නගරයක් ලෙස දියුණු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් වුණා. පළාත් පාලන ආයතන 17ක් ඇතුළත් මාතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 7ක් මුල් කර ගනිමින් නාගරික සංවර්ධන අධිකාරිය මගින් 2021 වසරේ සිට 2030 වසර දක්වා සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක වෙනවා. ඒ යටතේ මාතර ප්‍රාදේශීය සභාව සහ මහනගර සභාව, වැලිගම ප්‍රාදේශීය සභාව සහ නගර සභාව, දෙවිනුවර හක්මන සහ මාලිම්බඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සංවර්ධනය කරන බව මෙහිදී නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් අග්‍රාමාත්‍යවරයාට දැනුම් දුන්නා. පසුගිය ආණ්ඩු සමයේ නවතා තිබූ මාතර දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කරන්නයි මෙහිදී අග්‍රාමාත්‍යවරයා නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට උපදෙස් ලබා දුන්නා. පසුගිය ආණ්ඩුව සමයේ කොටවිල රෝහලේ ඉදිවිමින් තිබූ ගොඩනැගිලි 9ක කටයුතු නවතා දමා ඇති බවද මෙහිදී අනාවරණය වුණා. ඒ අනුව එම ගොඩනැගිලි ඉදිකිරීම වහාම ආරම්භ කරන්නයි දැනුම් දුන් අග්‍රාමාත්‍යවරයා රෝහලේ ඉදිකිරීම කටයුතු කඩිනමින් අවසන් විය යුතු බවද සඳහන් කළා. COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 304 දෙනෙකු ඊයේ දිනේදී මෙරටින් හඳුනාගත්තා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 86333ක් දක්වා ඉහළ ගියා. එමෙන්ම COVID-19 ආසාදිත පුද්ගලයන් 90 දෙනෙකුද ඊයේ මිය ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.
COVID-19 වෛරසය ආසාදනය වී සිටියදී ඊයේ මියගියේ උඩුවිල් හොරපේ අකුරණ සහ රාගම යන ප්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් සිව් දෙනාම අවුරුදු 57 ඉක්ම වූවන් වන අතර මියගිය සිව් දෙනාගෙන් තිදෙනෙක්ම පිරිමි පුද්ගලයන්. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 511ක් දක්වා ඉහළ ගියා. මේ අතර COVID-19 ආසාදිතයින් 304 දෙනෙකුද ඊයේ මෙරටින් හඳුනාගත්තා. ඔවුන්ගෙන් වැඩිම පිරිසක් වූ රෝගීන් 58 දෙනෙකු හඳුනාගත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පරිශ්‍රයේ ඉදිවන ගොඩනැගිල්ලක සේවයෙන් යුතු 20 දෙනෙකුද එලෙස හඳුනාගත් රෝගීන් අතර වනවා. එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 42 දෙනෙකුත්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 32 දෙනෙකුත්, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 29 දෙනෙකුත් ඊයේ හඳුනාගත්තා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 86353ක් දක්වා ඉහළ ගියා. ඔවුන්ගෙන් ආසාදිතයින් 82753 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති අතර දැනට ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 3079 දෙනෙකු පමණයි. මේ අතර නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන් සොයා පොලිසිය තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා. අද අවසන් වන සාමාන්‍ය පෙළ විභාගයෙන් අනතුරුවද එවැනි ආකාරයේ නීති උල්ලංඝනය කරමින් පැවැත්වීමට සැලසුම් කර ඇති සාද පිළිබඳවද තොරතුරු ලැබී ඇති බව පොලිසිය සඳහන් කළා. මෙම විභාගය අවසන් වීමත් සමග සමහර ස්ථානවල සමහර ප්‍රදේශ ආශ්‍රිතව විවිධ ක්‍රියාකාරකම්වල එම සිසුන් සම්බන්ධ කරගෙන යෙදීමට යම් කණ්ඩායම් උත්සාහ දරන බවට වාර්තා වෙලා තියෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා පොලිසිය විසින් අද දිනේදී විශේෂයෙන්ම ජංගම සංචාරය, අතුරුපැදි සංචාර යොදවා තිබෙන විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව ඊට අමතරව සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන්ද යොදවා තිබෙනවා මෙවැනි කරුණු සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා. මේ අතර පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය අවිධිමත් ලෙස කටයුතු කරන බවට ලංකා ගුරු සංගමය චෝදනා කරනවා. අපි දැක්ක අධ්‍යාපන අමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අවස්ථා ගණනාවකදී පාසල් පටන් ගන්න දින ප්‍රකාශ කරලා ඒක කල් දාන. දෙමව්පිය පාසල් ළමයින්ට යන්න සියලු කටයුතු සූදානම්. ඒ සූදානම් කරාට පස්සේ අන්තිම මොහොතේ කියනවා නෑ මේක නෙමෙයි මේ ටික විතරයි පටන් ගන්න. ඇයි සෞඛ්‍ය බලධාරීන් එක්ක මුලින් සාකච්ඡා කරලා තීන්දුව අරගෙන ඒව ප්‍රකාශ කරන්න බැරි දින. ඒව නැතුව නිරන්තරයෙන්ම අධ්‍යාපන අමාත්‍යවරයා අපි ආවල් දවසේ පටන් ගන්නවා කියලා කිව්වට පස්සේ නැති බලාපොරොත්තුවක් ළමයි තුල ඇති වෙනවා. මේ ළමයින්ට තරම බරපතල කොවිඩ් වෛරස ව්‍යාප්තිය ආරම්භයේ සිටම බ්‍රසීලෙන් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ගත වූ පැය 24 තුලදී වාර්තා වී තිබෙනවා. මේ අතර ගත වූ දිනේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇති ඇමරිකාව අභිබවමින් වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේද බ්‍රසීලයෙන්. පාසලෙන් ලැබුණු පෙළ පොතක තිබී හමු රුපියල් 20000ක මුදල යලි බහර දුන් දීප්ති දියණියගේ සත්ක්‍රියාව පිළිබඳව ස්වර්ණවාහිනී අප කළ අනාවරණය ඔබට මතක ඇති. එය ඇසූ බොහෝ දෙනෙකු දීප්ති වෙනුවෙන් දැස් පෙනීමේ දුර්වලතාවයකින් පසුවන දීප්ති දියණියගේ පියා සුවපත් කිරීමට ඉදිරිපත් වුණා. එම සැත්කමට සාර්ථකව මුහුණ දී දෙනෙත් සුවපත් වූ පසු යලි නිවසට පැමිණි දීප්තිගේ පියා ඒ සතුට ස්වර්ණවාහිනී අප සමග බෙදාගත්තා. ඉබ්බාගමුව ආදර්ශ මහාවිද්‍යාලයේ 7 වන ශ්‍රේණිය අකුරු කරන දීප්ති සුභාෂිනී දියණිය ගැන ඔබට මතකද? දීප්තිට පාසලෙන් ලැබුණු පෙළපොතක තිබිලා රුපියල් 20000ක මුදලක් පහුගිය දවසක ඇයට හමු වී තිබුණා. ඇය කටයුතු කළේ තමන්ට හමු වුණු ඒ අන්සතු මුදල හිමිකාරයෙකු නොදන්නා නිසා සිය පන්ති බහර ගුරුතුමියට බාර දීමටයි. ඇගේ මේ ක්‍රියාව බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක් වුණා. මගේ නම දීප්ති සුභාෂිනී. මේ ගිය අවුරුද්දේ හතේ පොත් ලබා දුන්නේ. පොතක් අතේ සල්ලි වගේක් තිබ්බා. ඒව මං ගිහිල්ලා පන්ති බාර මැඩන්ට බාර දුන්නා. ඒ ගැන ස්වර්ණවාහිනියෙන් කළ හෙළිදරව්වෙන් පස්සේ ඇය ගැන පැහැදුණු බොහෝ දෙනෙක් ඇයට විවිධ උපකාර කිරීමට ඉදිරිපත් වුණා. ඒ නිසාම ඇය සිටි කුඩා පැල්පත වෙනුවට පුංචි නිවසක් හදලා දෙන්න මෙලෙස කටයුතු සම්පාදනය වුණා. ඒ දෝණි ගැන අවධානය යොමු කරමින් ඊයේ පත්තරේ බලාගෙන හිටපු ඇමතිවරේ ආද උදෑසනම ඒ දෝණිගේ ගෙදරට ගියා. මේ පුවත පෙන්වීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා ස්වර්ණවාහිනී ආයතනයට. ගරු අග්‍රාමාත්‍යතුමා නිවාස ඇමතිවරයා විදියට අපෙන් ප්‍රශ්න කරා මෙන්න මෙහෙම දුවක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැක්වීමත් එක්ක නිවාසාධිකාරියේ නිර්ණායක වලට අනුව මේ පියා වෙනුවෙන් අපිට නිවාසාධිකාරියේ මේ මුදල කඩිනම් කරලා දෙන්න පුළුවන්. දීප්තිගේ කැදැල්ලට බලපාලා තිබුණු තවත් විශාල ගැටලුවක් වුණේ ඇගේ පියාගේ දෙනෙත්වල පෙනීම අහිමි වී තිබීම. දීප්ති නිසාම ඉදිරිපත් වුණු පරිත්‍යාගශීලීන් ඔහුගේ දෑසත් සුවපත් කරන්න ඉදිරිපත් වුණා. දැන් අපිට ඒක
කියපු ගමන් දුරකථන ඇමතුමක් ආවා. ඒ සුවනත අක්ෂර රෝහලේ සාමාන්‍ය අධිකාරී එන්.ඩී. ධනපාල මහතාගෙන් ඔබතුමාගේ රෝහලෙන් වගකීම බාර ගන්න පුළුවන්ද මේ තාත්තගේ S2 සුව කරලා දෙන්න? අපේ රෝහලෙන් විශේෂ වෛද්‍යවරු ඉන්නවා. අපි ඉක්මනට මේ ගැන හොයලා බලලා ඒ ප්‍රතිකාරය කරලා දෙන්න උදව් කරනවා. ඒ පොරොන්දුව එලෙසම ඉටු කරමින් දීප්තිගේ පියාට යලි දෙනෙතින් ලෝකය දකින්නට සුවපත් වූ දෑසින් යුතුව යලි නිවසට පැමිණි දීප්තිගේ පියා අද උදෑසන ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් සිය සතුට මේ විදිහට පළ කළා. මේ විදිහට දැස් දැල්ලාගෙන බලාගෙන ඉන්නේ. එදා දැස් නොපෙනෙනු තමන්ගේ තාත්තගේ දැස් සුවපත් කළා. ඒ S2 පේන තත්ත්වයටපත් කළා තමන්ගේ ගෙදරට රැගෙන එනකන්. බලන්න මේ වගේ දවසක් උදා වෙන්නේ නැහැ. ධෝනිගේ තාත්තා දවස් ගානකට පස්සේ තමයි මේ සතුට රංගන බලන්න මොනතරම් සතුටක්ද මේ තමන්ගේ තාත්තා ගෙදරට ආව දවස් ගානකින් ඒ ආවේ S2 සනීප වෙලා. පළමුවෙන්ම ස්වර්ණවාහිනියට ස්තුති කරන්න ඕනේ. මට මේ අවස්ථාව ලබා දීලා මට දුරකථනයෙන් රංගන සම්බන්ධ කරලා ඒ වෙලාවේ පොරොන්දු වුණා මම මේක මම බාර අරන් වාකීවත් යුතුයකමක් අරගෙන මේ S2 මම සුව කරලා දෙනකොට පොරොන්දු වුණා. මම හිතන්නේ මුදලින් කියනවා නම් ලක්ෂ 20කටත් ඒ වගේ දෙයක් කරන්න බෑ. මම හොඳ ආකාරම දන්න මට හැම දෙයක්ම කරේ ස්වර්ණවාහිනිය ආයතනය හරහා සුවනිත අස්තිරෝහලින් තමයි ගැට් දෙක පාදලා දුන්නේ. තාත්තගේ S2 සනීප කරලා ස්වර්ණවාහිනිය ආයතනයේ අපිට ගොඩාක් ලොකු උදව්වක් කරේ. මට ඒකට ගොඩාක් සතුටුයි. මේ දේත මගේ පින්වන්තයි තේරුණේ දැන් තමයි ගන් රූපේ ඔබේ පින්වන්තයි තේරුණේ දැන් තමයි මේ දේත මගේ පින්වන්තයි. විරාමෙන් අනතුරුව තවත් දේශීය පුවත් කිහිපයක් වෙතටයි අවධානය. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මෙරට සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වුණා. සංචාරකයන් නොමැතිකමින් අද වන විට ඇල්ල සංචාරක කලාපයේ විශාල පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. ලෝපුරා සංචාරකයන්ගේ ඉහළ ආකර්ෂණයක් දිනාගත් අපේ රටේ තිබෙන සංචාරක පාරාදීසයන් අතරින් එකක් බණ්ඩාරවෙල ඇල්ල සංචාරක කලාපය. මේ කලාපය තුළ සංචාරක හොටල් දහසක් පමණ පිහිටා තිබෙනවා. 2019 පාස්කු ඉරිදින ප්‍රහාරය සිදුවීමෙන් පසුව මෙරටට සංචාරකයන්ගේ පැමිණීම අඩුවීම නිසා ඇල්ල සංචාරක කලාපයේ සංචාරක කර්මාන්තය කඩා වැටුණා. යලිත් හිසෝසෝමින් තිබූ සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටුණේ පසුගිය වසරේ ඇතිවුණු COVID-19 වසංගත තත්ත්වයත් සමගයි. මේ හේතුවෙන් ඇල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් ඇතුළු බොහෝ දෙනෙක් අද අසරණව සිටිනවා. සංචාරකවරේ බොහොම අසරණ තත්ත්වයකට පත් වෙලා තියෙන ප්‍රදේශයක් බවට පත් වෙලා තියෙනවා. සංචාරක බුබුලු කියනවා බබල් කියලා අපි අහලා තියෙනවා. හැබැයි එක බුබුලකවත් ඇල්ල නැහැ. මේ ප්‍රදේශයේ ඉන්න ජනතාව සහන ඉල්ලන්නේ නැහැ ආණ්ඩුවේ. මේකට සංචාරකයෝ වෙන වැඩපිළිවෙලක් සකසන්න ඕනේ. සංචාරක ශාස්ත්‍රයට සම්බන්ධ වෙලා තියෙන සියලු දෙනාම බොහොම අසරණ තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. ණයකාරයෝ බවට පත් වෙලා. කුලී වැඩක්වත් කරලා ජීවත් වෙන්න බැරි තත්ත්වයක් පත් වෙලා තියෙන්නේ. අඩුම ගානේ බැංකුවකින්වත් සහනයක් ලැබිලා නැහැ. මෙම සංචාරක කලාපයේ පිහිට ඇති හෝටල් සහ ඒ ආශ්‍රිත රැකියාවන්නේ නිරත වීමෙන් 15000කට අධික පිරිසක් සිය ජීවිකාව සරිකර ගනු ලබනවා. නමුත් පවතින තත්ත්වයේ හේතුවෙන් ඔවුන් පත්ව සිටින පීඩාවෙන් මිදීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කර දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා. සංචාරක ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා සංචාරකයෝ ලංකාවට ගොඩක් එන්න බලාපොරොත්තු වෙනවා. ඔවුන්ට නොයන්න හේතුව පැමිණෙන උදවිය දින 14ක් කොරෝනා නීතිවලට හොටල් වල එක්තැන් කර තිබීම අර දින 14ටම ඒ උන්ගේ මුදල් ඉවරයි. ඒකට ඔවුන්ට ලංකාව කෙරේ ඇස් දෙකෙන් දැක ගන්නත් නැත. සියලුම හෝටල් මං හිතන්නේ දැනට ආදායම බිඳුව වෙලා නැවත බිඳුවේ ඉඳලා ඒ කියන්නේ මුල ඉඳලාම ආපහු පටන් ගන්න වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා නැවත ඇල්ල යථා තත්ත්වයටපත් වෙලා සංචාරක කර්මාන්තයේ නියැලෙන්න පුළුවන් වාතාවරණයක් උදා වෙයි කියලා. වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකා අග්නිදික විශ්වවිද්‍යාල භූමිය ආශ්‍රිතව ඇතිව තිබෙන වෙරළකාදන තත්ත්වයේ හේතුවෙන් අග්නිදික විශ්වවිද්‍යාල භූමිය ආරක්ෂා කිරීමේ කටයුතු මාස 4ක් ඇතුළත නිම කරන බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසනවා. අග්නිදික විශ්වවිද්‍යාල භූමිය වෙරළකාදනයේ හේතුවෙන් අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බව අප ඉකුත් 5 වෙනිදා ලයිව් 12 ප්‍රවෘත්ති විකාශයේදී වෙතින් පෙන්වා දුන් අතර ඊට ප්‍රතිචාර ලෙස අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ බව ප්‍රකාශ කළා.
2008 වසරෙන් පසු ඔළුවිල් ආශ්‍රිත ප්‍රදේශයේ සිදුවන වෙරළ ඛාදනයට ඔළුවිල්හි ඉදිකළ වරාය හේතු වී ඇති බව අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා. ඒ හේතුවෙන් ඔළුවිල්හි පිහිටි අග්නිදිග විශ්වවිද්‍යාල භූමියද දැඩි ලෙස වෙරළ ඛාදනයට හසුව තිබෙනවා. මේක මේ දශක ගණන් අවුරුදු ගණන් තිබ්බ ප්‍රශ්නයක් නෙමෙයි. මේක මේ මෑත කාලීනව ඇතිවෙච්ච ප්‍රශ්නයක්. විශේෂයෙන්ම මේ ඔළුවිල් වරාය හැදුවට පස්සේ පටන් ගත්ත ප්‍රශ්නයක් තමයි මේක. ඊට කලින් තිබ්බේ නැහැ. මිනිස්සු මේ වගේ සාමාන්‍ය විදිහට හිටියා. අදාළ ගැටලුව සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල්වරයාද අප හමුවේ ඔළුවිල් වෙරළ ආරක්ෂිතව උද්ගත වී ඇති තත්ත්වය මෙලෙස පැහැදිලි කළා. මේ වරාය කොටස් දෙකක් තියෙනවා. මේක නාවික කොටස, මේක දීවර කොටස. ඉදි කරලා අවුරුදු 5ක් පමණ යන අවස්ථාවේ තත්ත්වය තමයි මේ ඡායාරූපයෙන් දිස් වෙන්නේ. මේ ඡායාරූපයේදී මේ වැලි එකතු වෙලා තියෙනවා වෙරළට දකුණු පසින්. ඒ වගේ මේ වැලි ක්‍රමක්‍රමයෙන් එකතු වෙලා ගිහිලා දැනට මේ වරායේ මෝදුරත් වැහිලා තියෙනවා. ඒකට මේ තියෙන සම්පූර්ණ නැගිනහිර පළාතේ ඔළුවිල් ආශ්‍රිතව තත්ත්වය, මේ තියෙන වරාය ඉදිකිරීම 2010න් පසුව ඊට පස්සේ මේ වර්තමාන තත්ත්වය අපිට පේනවා. මේ වරාය ඉදිකිරීමෙන් පසු උතුරු ප්‍රදේශයට වෙන්න කොපමණ වෙරළ ඛාදනයක් සිදු වෙලා තියෙනවද කියලා. වෙරළ ඛාදනයේ හේතුවෙන් ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ මුහුණ පා ඇති මේ ඛේදනීය තත්ත්වයෙන් මුදා ගැනීම වෙනුවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැලස්තර විසඳුම් යොදමින් සිටින බවටයි අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය චෝදනා කළේ. එම චෝදනාව සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් අප විමසීමක් කළා. ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විශේෂ අවධානයක් මේ කෙරෙහි යොමු වෙලා අපගේ අමාත්‍ය ගරු නාලක ගොඩේව මැතිතුමාගේ විශේෂ උපදේශකත්වයෙන් අපි මේ වසරේ අවශ්‍ය කරන මුදල් වෙන් කරගෙන එම කටයුතු දැනට මේ වන විට ආරම්භ කරලා තියෙනවා. අපි රුපියල් මිලියන 16ක් පමණ මෙම කටයුත්තට වියදම් කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම ස්ථානයේ ආරක්ෂා කිරීම කටයුතු අපි මාස 4කින් පමණ නිම කිරීමට බලාපොරොත්තු වෙනවා. යළිත් අවධානය දේශීය පුවත් වෙත. කලාවැව ජාතික උද්‍යානයේ තේජවන්තයා ලෙසින් විරුදාවලියලත් ඩ්‍රේවත හස්තියා මිය ගොස් තිබෙනවා. කැකිරාව අලියා වැටුණුවැව ප්‍රදේශයේ වගා බිමක ඇද තිබූ අනවසර විදුලි රැහැනක ගැටීමෙන් මෙම හස්තියා ඊයේ අලුයම මිය ගොස් ඇති බවයි ගනේවල්පොළ වනසත්ව අඩවි කාර්යාලය සඳහන් කළේ. අඩි 9ක් උස ඇති රේවත හස්තියා ඇතුන් 23ක් පමණ වූ කලාවැව ඇත්පන්තියේ සිටි සංචාරක ආකර්ෂණයේ දිනාගත් හස්තියයි. ආහාර සොයා යන අතරතුර ඊයේ අලුයම වගාබිමක ඇද තිබූ අනවසර විදුලි රැහැනක ගැටීමෙන් රේවත හස්තියා අවාසනාවන්ත ලෙස මරණයට පත්ව තිබෙනවා. මියගිය රේවත හස්තියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් ඊයේ සිදු කළා. එහිදී විදුලිසර වැදීමෙන් නැතා මිය ගොස් ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. හස්තියාගේ මියයෑම සම්බන්ධයෙන් අදාළ වගාබිමේ හිමිකරු කැකිරාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රේවත හස්තියාගේ මරණය සම්බන්ධයෙන් Facebook සටහනක් තබමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කර දැඩි දඬුවම් ලබා දිය යුතු බවයි. 90 දශකයේදී සොයාගත් මෙම හස්තියාට රේවත ලෙස නම් තැබුවේ Taman විසින් බවද විපක්ෂ නායකවරයා එමගින් සිහිපත් කර තිබෙනවා. මේ අතර පුත්තලම සෙල්ලම් කන්ද 6 කනුව ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක අනවසරයෙන් නැද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් කෙනරක මිය ගොස් තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් නිවසේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අපමත මුදා හැර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මාතර දෙයියන්දර දෙනගම් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් හෙරොයින් කිලෝග්‍රෑම් 86ක් සමග යුවලක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ මාතර කොට්ටාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් මත මේ වැටලීම සිදු කළ බවයි. මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු කළ වැටලීම්වලදී මත් ජාවාරම් වලට සම්බන්ධ පුද්ගලයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාතර කොට්ටාශ අපරාධ විමර්ශනාංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී මාතර දෙයියන්දර දෙනගම ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 68ක් සමග යුවලක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී හෙරොයින් තොගය ප්‍රවාහනය කරමින් සිටි මෝටර් රථයක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. දොම්පේ කිරිඳිවැල ප්‍රදේශයේ මද්‍රව්‍ය අලවියේ නිරත වූ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගම්පහ කොට්ටාශ අපරාධ විමර්ශනාංශයට ලද තොරතුරක් මතයි. ඔවුන් සන්තකයේ තිබී යතුරු පැදි 3ක් උණු කළ පවුම් 6ක රත්රන්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොවුන් කොළඹ ප්‍රදේශයෙන් මද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මාර්ගවල ගමන් ගන්නා කාන්තාවන්ගේ රන්නාභරණ කොල්ල කන බවයි. සැකකරුවන් තිදෙනා මද්‍රව්‍යයට තදින් ඇබ්බැහි වූවන් බවත් මොවුන් බන්ධනාගාර ගතව සිට අපමත නිදහස්ව සිටින අය බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ. මේ අතර එල්පිටිය සුරාබදු කාර්යාලය මගින් කළ මෙහෙයුමකදී කෙරළ ගංජා සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් සන්තකයේ තිබී කෙරළ ගංජා මිලිග්‍රෑම් 32000ක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් අතර 44 හැවිරිදි කාන්තාවක්ද සිටින බවයි පොලිසිය පැවසුවේ. සැකකරුවන් ඊයේ බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 40000ක දඩමුදලක් නියම කර නිදහස් කර තිබෙනවා.
මේ අතර මාලිගාවත්ත ප්‍රදේශයේදී ගිනිඅවියක් සහ මද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අත්අඩංගුවටගත් පුද්ගලයා භාරේ 38 වර්ගයේ පිස්තෝලයක්, එවැනි පතරොම් 4ක්, ඒ වගේම අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 18ක්, ගංජා මද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සහ හෙරොයින් මද්‍රව්‍ය ග්‍රෑම් 2ක් තිබී සොයාගෙන තිබෙනවා. මේ පුද්ගලයා අද දින අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝගයක් ලබා ගැනීමට නියමිතයි. තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. වතු සේවකින්ගේ දෛනික වැටුප රුපියල් 10 දක්වා ඉහළ දමන ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. මේ මාස 5 වෙනිදා සිට බලපැවැත්වෙන ලෙසයි කම්කරු අමාත්‍යාංශ ලේකම්වරයා ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ. ගැසට් පත්‍රයට අනුව අවම දෛනික වේතනය රුපියල් 900ක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර රුපියල් 100ක අයවැය දීමනාවක්ද ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් ගුවන් හමුදා ධජ්‍ය ආශිර්වාද ගැන්වීමේ පූජෝත්සවය අද පෙරවරුවේ අනුරාධපුර ශ්‍රී මහ බෝධි පරිශ්‍රයේදී සිදු කෙරුණා. හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම ප්‍රදේශයට අයිස් වැස්සක් පතිත වී ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා. මේ අයිස් වැස්ස සිදු වූ අවස්ථාවේ ජංගම දුරකථනයකින් ලබාගත් දර්ශනයි. ගල් හබරාදුව මිහිරිපැන්න ප්‍රදේශයේදී යතුරුපැදියක් බස් රථයක ගැටී සිදුවන අනතුරක් මෙලෙස CCTV කැමරාවක සටහන්ව තිබෙනවා. බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු කරාපිටිය ශික්ෂණ රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබනවා. දැන් තවත් දේශීය පොතක්. හංවැල්ල ලැබුම්හලකදී ඝාතනයට ලක් කළ කුරුවිට තරුණියගේ හිසසුන් දේහය ඊයේ රාත්‍රියේ කුරුවිට තෙප්පනාව පිහිටි ඇයගේ නිවසට රැගෙන ආවා. දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ තෙප්පනාව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. පසුගිය පළවනදා දහවල් වේල්ල වීදියේ ජනාකිරණ ස්ථානයක දමා ගොස් තිබූ ගමන් බෑගයක තිබී තරුණියකගේ හිසසුන් මලසිරුර සොයාගත්තා. එම ස්ථානයට බෑගේ රැගෙන ආ පුද්ගලයා උප පොලිස් පරීක්ෂකවරයෙකු බව පසුව හෙළි වූ අතර ඔහු බඩල්කුමර ප්‍රදේශයේ පිහිටි තම නිවසට ආසන්න රබර් වත්තකදී ගෙලවැළලා සියදිවි නසා ගත්තා. මෙලෙස ඝාතනයට ලක් කර තිබුණේ දිලිනි යශෝදා ජයසුන්දර නැමැති කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි අවිවාහක තරුණියක්. අතුරුදන්ව තිබූ එම තරුණියගේ හිස සොයා දින ගණනාවක් මෙහෙයුම් දියත් වූ අතර පොලිසිය සැකපල කරන්නේ උප පොලිස් පරීක්ෂකවරයා විසින් පිටෙහි එල්ලාගෙන යන බෑගයේ ඇගේ හිස රැගෙන යන්නට ඇති බවටයි. කෙසේ වෙතත් සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ ගෙවත්තේ ස්ථාන දෙකකදී කිසියම් ද්‍රව්‍යයක් පුළුස්සා තිබූ ආකාරය පොලිසිය නිරීක්ෂණයට ලක් වූ අතර ඒවා අවසන් වරට ඔහු ඇඳ සිටි කමිසය හා පිටෙහි එල්ලා සිටි බෑගය බවට පොලිසිය සැකපල කරනවා. ඔහුගේ ගෙවත්ත පුරා දිගින් දිගටම සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වුවද ඝාතනයට ලක් වූ දිලිනිගේ හිස පිළිබඳව කිසිදු තොරතුරක් මෙතෙක් ලැබී නැහැ. මේ අතර හිසසුන් කාන්තාවගේ සිරුර කුරුවිට පදිංචි දිලිනි යශෝදාගේම බව DNA පරීක්ෂණවලිනුත් තහවුරු වුණා. ඒ පිළිබඳව සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වුණේ දිලිනිව මුලින්ම ඝාතනය කර ඇති අතර හිස කඳින් වෙන් කර ඇත්තේ ඉන් අනතුරුව බවයි. මේ අතර දිලිනිගේ දේහය කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවසට ඊයේ පස්වරුවේ රැගෙන ආවා. මුද්‍රා තැබූ පෙට්ටියක බහා ඇති ඇගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ඊයේ එක්ව සිටියා. ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ තෙප්පනාව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. සමගින් ලයිව් ඇට් වේලා අදට අවසන්. ඔබට සුබ දවසක්. විලාසිතාවකට එහා ගිය මනුස්සකම ශ්‍රියන්